අද හරිදේ ටීවී හොඳම රටක් එක්ක අපි අද ඔබේ යාළුවෙන්දට ආවා. විද්‍යුත් මාධ්‍යකරණයේ අලුත් දේවල්, නැවුම් දේවල් අපි ඔයාලා ළඟට අරන් එනවා හරිදේ ටීවී ආයතන විදිහට. හැමදාම හරිදේ ඔයාලා ළඟට අරගෙන ආවා. ඉතින් අදත් අපි අලුත් දෙයක් සාකච්ඡා කරන්න තියෙන එකට හරිදේ ටීවී හොඳම රටක් යටතේ. ශ්‍රී ලංකාව කියන්නේ විවිධ දක්ෂතාවලට, විවිධ හැකියාවන් වලට නැඹුරු දුවදරුවන් ඉන්න රටක්. විවිධ දක්ෂතා පෙන්නලා, විවිධ හැකියාවන් පෙන්නලා අපේ රටට සම්මාන අරගෙන ආපු දරුවෝ හිටියා අපි දැක්කා පසුගිය ක්‍රීඩාවල. ඉතින් ඒ වගේ හැකියාවන් තියෙන, ඒ වගේ දක්ෂතා තියෙන දුවදරුවන්ට මම හිතන්නේ කරලියට නැත්නම් පීඨිකාවට එන්න අවස්ථාව නැති වෙච්ච අවස්ථා තිබ්බා. විවිධ ගැටලු මුල් කරගෙන. ඉතින් අපි අද ඒ හැම දෙයක් එක්කම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දකුණු පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමන් වන රංජිත් යාපමැතිතුමන් අද අපි මෙදිරියට වැගලා තියෙනවා. ඔබතුමන්ට ආයුබෝවන් කියලා පිළිගන්නවා හරිදේ ටීවී ආයතනයේ විදියට. ඉතින් ලේකම්තුමනි මම සාකච්ඡා කරන්න කැමතියි ඔබතුමත් එක්ක පළාත තුල මම හිතන්නේ සංස්කෘතික ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට මොනවද මේ ආයතනය තුලින් වෙන්න කාර්යභාරය කියලා අපි මුලින් ප්‍රවේශයක් ලබා ගත්තා. ප්‍රධාන වශයෙන්ම විෂය 9ක් තුල කටයුතු කරනවා දකුණු පළාත තුල. ඒ අතරින් අපි විතර අපේ නම කියවෙන ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය කියලා. ඉතින් ක්‍රීඩා විෂය, සංස්කෘතික විෂය, ඒ වගේම සමාජ සේවා වගේ විෂයන් අපේ ප්‍රධාන විෂයන් වශයෙන් ගෙවුණත් ඊට අමතරව විෂයන් 9ක කටයුතු පළාත තුල ක්‍රියාත්මක කරනවා. ලේකම්තුමනි මම අහන්න කැමතියි මම හිතන්නේ ක්‍රීඩාවට ගොඩක් දක්ෂතාව සහජ හැකියාවන් තියෙන දුවදරුවන් අපේ ලංකාව තුල ඉන්නවා. මම හිතන්නේ ඒ දුවදරුවන් විදිය දකුණු පළාත තුල ඒ දුවදරුවන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ විදියට මොකද්ද ඔබතුමාලට ගන්න පුළුවන් ක්‍රියා? අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ක්‍රීඩාව තුල දකුණු පළාතින් පැන නැගුණු ක්‍රීඩකයන් බොහෝ විට හොඳ නමක් තියලා තියෙනවා. අනිවාර්යයෙන්. ඒකම ජාතික මට්ටමේ නිතර කතා බහ කරන ක්‍රීඩකයෝ දකුණු පළාත තුල බිහි වෙලා තියෙනවා. ඉතින් අපි තාම සතුටු වෙනවා. මේ ගමනේදී ඔවුන්ගේ ක්‍රීඩා දිවියේදී දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත අපි තීරණාත්මක කාර්යභාරයක් කරනවා. ප්‍රධාන වශයෙන්ම අපි මේ සඳහා භාවිත කරන යාන්ත්‍රණයේ මට්ටම් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔබ දන්නවා ග්‍රාමීය මට්ටමේ තියෙන ග්‍රාම නිලධාරී කොට්ටාසයේ පදනම් කොටගත් ක්‍රීඩා සමාජය. මේ ක්‍රීඩා සමාජය තුල ක්‍රීඩා කරන ගමේ දරුවා පාසල් දරුවෙක් වෙන්න පුළුවන්, පාසල් හැරගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඉන් අනුතුරුව එළඹෙනවා දිස්ත්‍රික් මට්ටමට. දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණය කෙනා පළාත් මට්ටමට, පළාත් මට්ටමේ ජයග්‍රහණය කෙනා ජාතික මට්ටමට ගමන් කරනවා. ඒ එතනින් අපි නවතින්නේ නැහැ. දක්ෂතා පෙන්වන දරුවෝ ජාත්‍යන්තර මට්ටමට යන්න දක්වා අපි ඔවුන්ගේ පිටුපසින් ඉඳගෙන ඔවුන් මෙහෙයමින් පහසුකම් සලස්වමින් කටයුතු කරනවා. අපි පොඩි පැහැදිලි කිරීමක් කරොත් ලේකම්තුමනි මොනවද අපිට දැන් අපි ක්‍රීඩාවට හැකියාවන් තියෙන දුවදරුවෝ හිටිය නමුත් ඔවුන්ට ආර්ථික වශයෙන් හැකියාවන් නැහැ. ඉතින් ඒ වගේ දුවදරුවන්ට ඉදිරියට එන්න පුළුවන් නම් මොනවද කරන්න පුළුවන් ක්‍රීඩා අමාත්‍යාංශ විදිහට? ඒක අපි අපේ රටේ ඇත්ත වශයෙන් දකුණු පළාත තුල විතරක් නෙමෙයි සමස්ත වශයෙන් රටේම තියෙන පොදු තත්ත්වයක් ආර්ථික දරිද්‍රතාවය කියන එක. ඒකට ක්‍රීඩකයන්ුන් මේ තත්ත්වෙට මුහුණ දෙනවා. අනිත් සෑම ශිෂ්ටයක් වගේම. ඊට අපිට දෙන්න තියෙන ඉතාම සරල පණිවිඩය තමයි ඔබ කිසියම් ශාස්ත්‍රයක ක්‍රීඩාවක දක්ෂයෙක් නම් නිශ්චිත වශයෙන්ම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ වශයෙන් ඕන මොන දෙන ආර්ථික දුෂ්කරතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සමාජීය ගැටලුවක් වෙන්න පුළුවන්. පවුල තුල උද්ගත ප්‍රශ්නයක්, ඕන දුරස්තර ප්‍රදේශයක ඉන්නවා වෙන්න පුළුවන්, දුර බැහැර ප්‍රදේශයක. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මම කියන්නේ ඔවුන්ගේ ගැටලු 100% අපි බාර ගන්නවා කියලා. නමුත් ප්‍රශස්ත සේවාවක් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා සහිත ක්‍රීඩකයන්ට අපි ඔවුන්ගේ පෝෂණ තත්ත්වයට වෙන්න පුළුවන්, ඔවුන්ගේ වෙනත් ආර්ථික අපහසුතාවයක් වෙන්න පුළුවන්, ඇතැම් විට ඔවුන්ගේ නිවාස ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ සියලු කාරණා සම්බන්ධ කිසියම් ප්‍රශස්ත මට්ටමක කාර්යභාරයක් අපි ක්‍රීඩා උපකරණ වෙන්නත් පුළුවන් සමහරවිට. ක්‍රීඩා උපකරණ වල මොකද අපි දන්නවා ඇතැම් උපකරණ ඉතාම මිලාදිකයි. උදාහරණයක් විදිහට වෘත්තීය මට්ටමේ දායකයෙකුගේ සපත්තු දෙකක් රුපියල් 25000ක් විතර වෙනවා. ඒකට මෙවැනි සපත්තු දෙකක් පාවිච්චි කරන්න පුළුවන් කිසියම් කෙටි කාලයක්. ඒකට අපි දන්නවා දෛනිකව මෙවැනි වියදමක් දරන්න අපේ බොහෝ ක්‍රීඩකයන්ට අපහසුයි. ආර්ථිකයෙන් අඩු. ඉතින් එතකොට එවැනි අවශ්‍යතා අපි අනිවාර්යෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් බැඳී හිටිනවා. පෙන්වන දක්ෂතා ප්‍රමාණය අනුව උන් ක්‍රීඩා සපත්තු විතරක් නෙවෙයි වෙනත් ඕනම අවස්ථාවක අපි පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ වකීම් දරලා තියෙනවා. අපි ඉදිරියටත් ඒ කටයුතු කරමින් පවතිනවා. ලේකම්තුමනි යම් කිසි හැකියාවක් තියෙන දුවදරුවෙක් හිටියොත් කොහොමද මේ සම්බන්ධව අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් හිත අපි කියමු අපේ හම්බන්තොට වෙන්න පුළුවන්, ගාල්ල මාතර වෙන්න පුළුවන්. කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න මම හිතන්නේ. ඒ පියවර ඉතාම සරලයි. පළවෙනිම අවස්ථාව තමයි ඔබගේ නිවස පිහිටි ප්‍රදේශයට අදාළ ග්‍රාම නිලධාරී
ග්‍රාම නිලධාරීන් මුණ ගැහුණා නම් ක්‍රීඩා සමාජ පිළිබඳව අපේ අමාත්‍යාංශය පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිතව කියන කටයුතු පිළිබඳව සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිතව ඉන්න ක්‍රීඩා නිලධාරී. මේ දෙපළ මම හිතන්නේ අපේ රටේ ඕනම කෙනෙකුට ගමක ඉන්න ඕන කෙනෙකුට ඉතාම පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් දෙපළක්. මේ දෙපළ හරහා සම්පූර්ණ මේ විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම මම ඉතාම සතුටින් කියනවා අපේ තරුණ පරපුර මම හිතන්නේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා විතර එනකොට අතිමහත් බහුතරය මේ යාන්ත්‍රණ පිළිබඳ අවබෝධයක් සහිතව තමයි කටයුතු කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ක්‍රීඩාව සඳහා ඉතාම දක්ෂ දරුවෝ ක්‍රීඩාව සඳහා යොමු වෙන ප්‍රමාණය අවම වෙලා තියෙනවා. දැන් අපි දන්නවා පාසල් ශිෂ්‍යයෙක් ඔහුගේ කාලයෙන් විශාල කාලයක් පුද්ගලික උපකාරකම් සඳහා ගත කරනවා. දවස් කාලේ රාත්‍රී කාලේ. ඉතින් මේ අධ්‍යාපන තරංගයේ එක්ක ක්‍රීඩාව සඳහා යොමු වෙන පාසල් දරුදරියෝ සීමා වෙලා තියෙනවා. මේක තමයි අපි මුණ දෙන එක්තරා අභියෝගයක්. ඒක මම හිතන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් මේ ලේකම්තුමනි අපේ සෞඛ්‍යයත් මම හිතන්නේ ලොකු තර්ජනයක්. මොකද ළමයින්ට ක්‍රීඩාව තමන්ගේ ජීවිතෙන් ඈත් වෙලා යන්නේ. ප්‍රධාන වශයෙන් අපේ අරමුණ මේ ක්‍රීඩා කරලා පදක්කම් දිනලා ජාත්‍යන්තරයට යෑම නෙමෙයි. ක්‍රීඩා පිටියට පැමිණිය හැකි වයසේ ඉන්න සියලුම දෙනා ක්‍රීඩා පිට කැඳවා ගැනීම. මොකද අපි දන්නා බොහෝ රෝග අපේ රටේ විශාල ගැටලුවක් නේ. ඒකට මේ සඳහා තියෙන ඉතාම සාර්ථක විසඳුමක් තමයි ක්‍රීඩාව කියන්නේ. ඒ නිසා වයස අවුරුදු නව යෞවනයේ ඉඳලා වැඩිහිටියා දක්වා අපි කැමති ක්‍රීඩා පිටේට එනවනම් අපි ඉතාම කැමැත්තෙන් ඉන්න උන් සඳහා පහසුකම් සලස්වන්න. මම හිතන්නේ රටේ අනාගතය හදන්න. රටේ ක්‍රීඩාව පැත්තෙන් ජයග්‍රහණ අරන් එන්න මම හිතන්නේ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විශාල මෙහෙවරක් කරනවා. ලේකම්තුමනි ඔබතුමන් මම හිතන්නේ රාජ්‍ය සේවයේ පරිණතයි. මම හිතන්නේ තෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විතක අපි දන්න ප්‍රාදේශීය ලේකම්තුමන් විදිහට හිටියා. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාතර නගර සභාවේ මම හිතන්නේ ඔබතුමන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධූරේ බාරගත්තට පස්සේ මම හිතන්නේ අලුත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ වුණා. ක්‍රීඩාව පැත්තේ මම හිතන්නේ දේශීය විදේශීය සංචාර වලට පවා යැදෙන ක්‍රීඩකීන්ට මම හිතන්නේ අතහිත දීම සඳහා අලුත් යෝජනා කිහිපයක් කරනවා. පොඩි පැහැදිලි කිරීමක් කරොත් අත් වශයෙන් මම මේ අවස්ථාවේ කියන්න ඕන මේ අමාත්‍යාංශය පළාත් සභා ආරම්භයේ ඉඳලා පළාත් සභා ක්‍රමයේ ආරම්භ කර අවස්ථාවේ ඉඳලා තිබුණු අමාත්‍යාංශය එතනදී ඊටාම කීර්තිමත් ඇමතිවරු අමාත්‍යාංශ ලේකම්වරු රාජකාරී කරපු අමාත්‍යාංශය. ඒ වගේම ජාතික මට්ටම ගත්තාම දකුණු පළාත 9ම ගත්තාම මුල් භාගයේ හැම විටම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දෙවනි ස්ථානයේ, තුන්වෙනි ස්ථානයේම, හතරවෙනි ස්ථානයේ වගේ ඉදිරි පෙළ ස්ථානයක ජාතික වශයෙන් දකුණු පළාත රැඳිලා ඉඳලා තියෙනවා. මේ සඳහා හේතුනේ අර මේ විශේෂ භාරව හිටපු ගරු අමාත්‍යතුමන්ලා සහ ලේකම්වරුන් ඇතුළු ක්‍රීඩා අධ්‍යක්ෂ ඇතුළු මේ නිලධාරීන් කාර්යකාරී. දැන් ආසන්නම ගත්තොත් මේ මෑත අවසාන වශයෙන් හිටියේ ගරු වීරසුමන වීරසිංහ ඇමතුමා, මනෝජ් සිරිසේන ඇමතුමා කියන දෙපළ. ඒ වගේම ලේකම්වරු වශයෙන් ගත්තාම චින්තකලු වේට් මහත්මයා, වර්ණන් පෙරේරා මහත්මයා කියන දෙපළ. මේ පිරිස ඒ වගේම ක්‍රීඩා අධ්‍යක්ෂතුමා බන්දුල මහත්මයා ඇතුළු මේ පිරිසගේ විශාල කැපවීමකින් තමයි මේ අමාත්‍යාංශය සහ මේ ක්‍රීඩා මේ දක්වා එන්නේ. ඒතකොට මම ආරම්භ කරේ ඒ ස්ථානයේ. මම ඉතාම සතුටු වෙනවා මෙවැනි කීර්තිමත් පිරිසක් බිහි කරපු, වර්ධනය කරපු විෂයක් බාර ගන්න ලැබීම පිළිබඳව. ඒතර මම ඒ නිසා මම අමාත්‍යාංශය බාර ගන්නකොට විශාල කාර්යභාරයක් මේ ක්‍රීඩකයන්ට ඉටු කරලා තිබුණා. ඒ නිසා තමයි අපි අර වගේ කීර්තිමත් ස්ථානයක රැඳෙන්නේ. නමුත් මම එක කරුණක් ඔබට සිහිපත් කරන්න කැමතියි. එක් අවස්ථාවන්ත සිදුවීමක් මම සිහිපත් කරන්න කැමතියි. පහුගිය සාප් තරගයේ ආසන්නයේ අපේ ඉතාම කීර්තිමත් ක්‍රීඩාවක් කරන දුෂ්කර ප්‍රදේශයකින් පැමිණි නිමාලි මෙනවිය සූර්යා ප්‍රදේශයෙන් ආපු ක්‍රීඩා තරගයට නික්මයාට ඉතාම ආසන්නයේදී මෝටර් සයිකලයකින් යද්දී කොළඹදී අනතුරටපත් වුණා. එතකොට මෙන්න මේ තත්ත්වයත් එක්ක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට තවත් ක්‍රීඩකින් රාශියකට ඩෙන්ගු රෝගය බැලඳුණා ක්‍රීඩා උත්සවයට යන්න විදේශගත වෙන ආසන්නයේදී. අපි අපිට පදක්කම් රාශියක් අහිමි වුණා වගේම අපේ ක්‍රීඩිකාවන් ඔවුන්ගේ සමීපත මේ ක්‍රීඩා ලෝලෙන් දකුණු පළාත් තුල විශාල කම්පනයකට මේ සිදුවීම හරහාපත් වුණා. ඒක අපි සාකච්ඡා කරා අමාත්‍යාංශය තුල මෙන්න මෙවැනි තත්ත්වයන් අවම කරන්න පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ වශයෙන් කුමක්ද කළ හැකියි. ඉතින් ප්‍රධාන වශයෙන් අපි අඳුරගත් කාරණේ තමයි ඔබ අර මුලින්ම අහපු ආර්ථික දුෂ්කරතා සහිත ක්‍රීඩකීන් මුහුණ දෙන තත්ත්වය. එතන අපි අදහස් කරනවා මින් ඉදිරියට විදේශගත වෙන ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩකාවකට ඔවුන් මුහුණ දෙන ආර්ථික තත්ත්වය මත කවර හෝ අපහසුතාවයටපත් නොවි නිදහස් මානසිකත්වයේ විදේශ සංචාර සඳහා නිරත වීම අවශ්‍ය පහසුකම් සැලසෙනවා. ඒ වගේම අර නිමාල් ක්‍රීඩිකාව ගත්තොත් ඒ මෝටර් සයිකලයකින් තමයි ඒ තමන්ගේ ඒ ගමන සඳහා පිටත් වෙන්නේ. අපි දන්නා මෝටර් සයිකලය කියන්නේ
අද කාලේ තීරණාත්මක ගමනක් යන පුළුවන් වාහනයක් නෙමෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අන්න එවැනි තත්ත්වයන් අවම කරලා කිසියම් සුව පහසු ප්‍රවේශයක් ක්‍රීඩා තරගය සඳහා යන්න විදේශගත වෙන්න පුළුවන්. උගේ නවාතැන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලිකව නුහුරු දෙන ආර්ථික දුෂ්කරතාව වෙන්න පුළුවන්. ඒවා පිළිබඳව අපි අමාත්‍යාංශයේ පෙරට වඩා වැඩි මැදිහත් වීමක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ක්‍රීඩාව සඳහා විදේශගත වෙනවා නම් මම හිතන්නේ ඒ කියන්නේ ඔවුන්ගේ ගමන් ට්‍රාන්ස්පෝර්ට් එක අනිවාර්යයෙන්. ඊට පස්සේ මම හිතන්නේ ඔබ කියන විදියට ටිකට් එයා ටිකට් එක ඒ දේවල් මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ විදියට ලබා දෙන්නේ එතුමන් පොරොන්දු වෙලා තියෙනවා. මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍යාංශ කොහොමද සැලකිය යුතු වැයබරක් දරනවා මේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සියල්ල මැද වුණත් ක්‍රීඩකවන් කිසියම් දුෂ්කරතාවකට මුහුණ පානවා නම් අන්න ඒ කොටස අනිවාර්යෙන් අපි පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ වශයෙන් දරනවා. ක්‍රීඩාව කියන්නේ ශාරීරික සුවතාවය මෙන්ම මානසික ඒකාග්‍රතාවයක් තියෙන ඕන දෙයක්. ඉතින් ඒක ගෙනියන්න දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විදියට ගෙනියන කාර්යභාරය අපි මාධ්‍ය ආයතනයක් විදියට බෙහෙවින් අගය කළ යුතුමයි. ලේකම්තුමනි අපි දැක්කා කොවිඩ් කාලේ පසුගිය පළවෙනි රැල්ල සහ දැන් ඉදිරියටත් මම හිතන්නේ විවිධ පොකුරු හම්බ වෙනවා. ඒ වගේ අවස්ථාවක් වුණොත් අපි ක්‍රීඩා අමාත්‍යාංශ නැත්නම් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ විදියට මොනවද අලුතෙන් කරපු සහ ඉදිරියට අපි බලාපොරොත්තු වෙන යෝජනා? ක්‍රීඩා අපේ පහුගිය කොවිඩ් අර්බුදයක ගත්තාම පසුබෑමට ලක් වුණ එක ප්‍රධාන ශේෂ්ත්‍රයක් තමයි ක්‍රීඩා ශේෂ්ත්‍රය. ඔබ දන්නවා කොවිඩ් හෝ වෙනත් කවර හෝ ස්වාභාවික ආපදාවකදී අපි සමාජයේ විවිධ පාර්ශ්ව ආමන්ත්‍රණය කරනවා. උදාහරණයක් විදිහට දීවරයා, ගෝවියා, සමෘද්ධිලාභියා, කර්මාන්තකරුවා ආදී විවිධ පාර්ශ්වයන් අපි රැකවරණ සැලසිය යුතු පාර්ශ්ව වශයෙන් අඳුර ගන්නවා. මේ අවස්ථාවකට අපි ක්‍රීඩකයා මෙවැනි අවස්ථාවක මෙවැනි අවදානම් අවස්ථාවක ක්‍රීඩකයා කියන කෙනා අපි මේ අර වර්ගීකරණයට ඇතුළත් වුණේ නැහැ මේ දක්වා. අපි අත් වශයෙන් ඒත් එක්කම අපි දැක්ක දේ තමයි පහුගිය කාලේ නිවසට කොට වුණා විශාල කාලයක් අපේ ක්‍රීඩිකාවන්. ඒ කාලය තුල උන්ගේ බර වැඩි වුණා. එහෙම නැත්නම් උන්ට පුහුණු වීම ලේ දෙන්න බැරි වුණා. පෝෂණය සම්බන්ධ ගැටලු මතුවුණා. ඉතින් ඒ සියල්ල සලකලා අපි ව්‍යාපෘතියක් දියත් කරා ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ ක්‍රීඩා මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම වැඩසටහන කියලා. ඉතින්දී අපි ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩාවෙන් තරමක් ඈත් වුණා කියලා කිව්වොත් නිවැරදි. අපේ ප්‍රවීණ ක්‍රීඩකයන් පවා මේ මාස කිහිපය තුළ නිවසට කොටු වීම තුළ ඔවුන්ගේ පුහුණුවත් හැදලා ක්‍රීඩා ක්ෂේත්‍රයේ මදක් බැහැර වුණා. අපි ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මම මේ අවස්ථාවේදී ඉතාම ආදරෙන් සිහිපත් කරන්න ඕන අපේ ගරු ආණ්ඩුකාරතුමා මේක විශේෂ අවස්ථාවක්. අත් වශයෙන් මම රාජකාරිය ආරම්භ කරද්දී ගරු අමාත්‍යාංශේ නැහැ. ඒත් අපේ සියලු අධීක්ෂණ කටයුතු මඟ පෙන්වීම සිදු කරන්නේ ගරු ආණ්ඩුකාරතුමා විලිගමගේ මැතිතුමා. එතුමාගේ මඟ පෙන්වීම මත අපි ක්‍රීඩකයන් සඳහා පෝෂණය ඉහළ නැංවීම වැඩසටහනක් සහ ක්‍රීඩා මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා. දැන් මේ වෙනකොට ඒක තාම සාර්ථකව ක්‍රියාත්මක වීම පවත්වන දකුණු පළාත තුළ සිටින සියලුම ක්‍රීඩකයන් ප්‍රාදේශීය මට්ටම, පළාත් මට්ටම, ජාතික මට්ටම සහ ජාත්‍යන්තර මට්ටම හතරේ සියලුම ක්‍රීඩකයන් මේ වැඩසටහන තුළින් ආවරණය වෙනවා. ක්‍රීඩාවට අමතරව ලේකම්තුමනි ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයත් ඔබතුමන් යටතේ තියෙන ආයතනයක්. ග්‍රාම සංවර්ධන රටේ ආර්ථිකයට කොහොමද අපි දෙවනි රැල්ලක් හරි ආරම්භ වෙන්න බලාපොරොත්තුවක් තිබුණා. අපි එහෙම වුණොත් කොහොමද අපි මේකට මුහුණ දෙන්න ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය? අපි දැකපු ප්‍රධාන කටයුත්තක් තමයි ප්‍රධාන තත්ත්වයක් තමයි මේ කොවිඩ් වසංගතයත් එක්ක ග්‍රාමීය මට්ටමේ ඉන්න කුඩා පරිමාණ ව්‍යවසායකයන් ඉතාම අසීරු තත්ත්වයකට පත් වුණා. ඔවුන්ගේ වෙළඳ පොළ අහිමි වුණා. ඒ වගේම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුව ඇති වුණා. ඇති වෙලා ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු මුළුමනින්ම බිඳ වැටුණා. ඉතින් අත් වශයෙන් අපි දන්නවා කුඩා පරිමාණ ව්‍යවසායකයෙකුට එවැනි තත්ත්වයකින් පස්සේ නැවත නැගී සිටීම ඉතාම දුෂ්කර තත්ත්වයක්. අපි ඒ නිසා ඒ කුඩා පරිමාණ විශේෂයෙන්ම අපි මූලිකත්වය දෙන්නේ කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වැඩසටහනක් කරනවා. අපි ඒ යටතේ ව්‍යවසායිකාවන් 1000ක් සවි බල ගැනීම කරනවා දකුණු පළාත තුල. ඒ ඇතැම් විට උපකරණ වෙන්න පුළුවන්, නැත්නම් පුහුණු වීම වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. අපි ඕන සමග ඒ වැඩසටහන දැන් කරමින් පවතිනවා. දැන් මැතිවරණ සමය අවසන් වුණාම අපි ක්‍රියාත්මක තත්ත්වයට ගියනවා. ඒ යටතේ ව්‍යවසායිකාවන් 1000කට පාස්ගම් සැලසෙනවා. ලේකම්තුමනි, එතකොට ඒ ව්‍යවසායකින් අපි නිෂ්පාදන ආරම්භ කරනවා. බොහෝ විට රට තුළ දැන් අලුත් රැල්ලක් නිර්මාණය වෙනවා. අධිකර ජනාධිපතිතුමන්ගේ සංකල්පයත් එක්ක, සෞභාග්‍ය දැක්ම සංකල්පයත් එක්ක කෘෂිකාර්මික දියුණුව යම් කිසි කාලයකදී සියලු දෙනාගේම එකවර ඵලදාව ලැබෙන කාලයක් වෙන්නේ. ඒ වගේ අවස්ථාවක් වුණොත් ඒ ගෘහණියන්ට එහෙම නැත්නම් ඒ ව්‍යවසායකින්ට කොහොමද භාණ්ඩ මිලදී ගැනීම සහ උන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම ගැටලුවක් ඇති වුවොත් ඒ සම්බන්ධව
ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමක් සිදු ඒක වෙනවා. ඇත්ත වශයෙන් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි මෙතෙන්දී මූලික වශයෙන් ඉලක්ක කරන්නේ ගෘහස්ත මට්ටමේ කර්මාන්ත සහ ගෘහස්ත මට්ටමේ නැත්නම් පරිභෝජනය සඳහා අපේ ගෝවිල් නැත්නම් ග්‍රාම සංවර්ධන සමිතිවල ඉන්න සමාජිකින් දිරිගැන්වීම. මම උදාහරණයක් ඔබට කියන්නම්. අපි පහුගිය එක දවස්වල දැක්කා විශාල වශයෙන් මේ පාරිභෝගික ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ ගියා. ඒ වගේම සපයා ගැනීම දුෂ්කරතා. ඉතින් එතකොට අපි ඊට පිළියමක් වශයෙන් එවැනි අවස්ථාවකට දිරිදීමක් වශයෙන් අපි ගෙවතු 20000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ දවස්වල ඉතාමත් සාර්ථකව අපි දියත් කරලා තිනවා. ඊට අමතරව මඤ්ඤොක්ක බතල වැනි ප්‍රධාන ආහාරයට අතිරේක ආහාරයට විකල්ප ලෙස භාවිත කළ අතිරේක ආහාරයන් අක්කර 800ක ප්‍රමාණයක් අපි දැන්ට වගා කිරීම ආරම්භ කරලා තියෙන දකුණු පළාත් තුළ මම හිතනවා මේ අස්වැන්න ලැබීමත් එක්ක මේ වැඩසටහන හා සම්බන්ධ ප්‍රතිලාභීන්ට ලොකු සහනයක් අත් වෙයි කියලා. රටක් සංවර්ධනය කරා යන ගමනේදී රටේ ආර්ථිකය බෙහෙවින්ම බලපානවා. ශ්‍රී ලංකාව කියන්නේ අපි දන්න කාලේ ඉඳලා සංවර්ධනය වෙමින් පවතින රටක්. සංවර්ධනය වෙමින් පවතින රට සංවර්ධිත රට දක්වා ගෙනීමේදී මම හිතන්නේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය අපි අගය කළ යුතුමයි. ලේකම්තුමනි, අපි දැක්කා දකුණු පළාත් සභාව තුළ යම්කිසි උත්සවයක් තිබ්බොත් යම්කිසි වෙනත් විශේෂ අවස්ථාවක් තිබ්බොත් අපි දැක්කේ සප්ත සංගීත කණ්ඩායම. දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ. එතකොට ලේකම්තුමනි කොහොමද මේක අපිට රාජ්‍ය ආයතන විතරක්ද සම්බන්ධීකරණ හැකියාව තියෙන එහෙම නැත්නම් පෞද්ගලික ආයතන වලත් මේක මේ ඔවුන්ගේ සේවාවන් සපයා ගැනීම හැකියාව තියෙන පොඩි විස්තරයක් අපි පසුගිය ගරු අමාත්‍යතුමා වීරසිංහ ඇමතුමා කාලේ තමයි සප්ත සංගීත කණ්ඩායම ආරම්භ කරලා තියෙන්නේ. මෙතනදී අත් වශයෙන් අපි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ දන්නවා සංගීතය කිව්වහම විවිධ රැලි නිර්මාණය වෙනවා. විවිධ යුගයෙන් යුගයේ කාලෙන් කාලේ වෙනස් ප්‍රවණතා නිර්මාණය වෙනවා. නමුත් මේ ප්‍රවණතා සහ රැලි අතරේ කිසියම් විස්තාවර සංගීතයක් නැත්නම් ස්වභාවික ගීතය ප්‍රවර්ධනය කිරීමක් තමයි මේ හරහා අපි සිදු කරන්නේ. ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තාම සංගීත කණ්ඩායමක් කියන අද දවසේ තා මිලාදික මෙවලවා. විශාල මුදලක් කියලා තමයි ප්‍රශස්ත මට්ටමේ සංගීත කණ්ඩායමක් ගන්න තියෙන්නේ. නමුත් සප්ත සංගීත කණ්ඩායම හරහා අපි තාම ඉහළ ගුණාත්මක ප්‍රමිතියුක්ත කණ්ඩායමක් තාම සහන බිලකට රජයේ සේවය වේවා පෞද්ගලික වේවා පුද්ගලික නිවසක වේවා සියලු පාර්ශ්ව වලට අපි ඉල්ලන ඕනම පාර්ශ්වයකට අපේ ප්‍රශස්ත සේවාව සලසන්න සප්ත සංගීත කණ්ඩායම බැලුවා. පෙරදිග සහ බටහිර සංගීත කණ්ඩායම් දෙකම මම හිතන්නේ ඔබතුමන්ගේ ආයතනය තුල සේවාවන් සපයනවා. සප්ත කියන්නේ දකුණු පළාතේ සියලු දෙනාගේ මනස නියුබු සංගීත කණ්ඩායමක් කිව්වොත් අපි නිවැරදි අපි හරිදී ටීවී ආයතන විදියට හරිදී ටීවී ආයතනොත් අපි ඉදිරිපත් කරා උන්ගේ විවිධ අවශ්‍යතාවන් අවස්ථාවන් වලදී උන්ගේ විශේෂාංග. ලේකම්තුමනි, අපි දැක්කා දකුණු පළාත තුල ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට පළාත් ක්‍රීඩා උත්සවය ගිය වර්ෂයේත් පැවතුණා ඉතාමත් සාර්ථක ලෙස. ඉදිරියේත් මං කොවිඩ් ප්‍රශ්නෙන් මුතු වුණොත් අපි ප්‍රාර්ථනා කරනවා එවැනි රැල්ලක් නැත්නම් එවැනි වසංගතයක් අපිට දෙවෙනි රැල්ලක් ඇති නොවේවා කියලා. එහෙම වුණොත් අපිට කොහොමද මේ පළාත් ක්‍රීඩා උත්සවයේ සංවිධාන කටයුතු සිදු වෙන්නේ? දැන් කොවිඩ් අර්බුදය නිසා යම්කිසි පසුබෑමක් ඇති වුණා ක්‍රීඩා ක්ෂේත්‍රයේ. නමුත් අපි දැන් මේ කෙටි කාලයක් වෙනවා අපි රට යථා තත්ත්වයටපත් වෙලා. ඉතින් අපි මේ කෙටි කාලය තුල අපේ කටයුතු ආරම්භ කරා. ඉතින් අනාගතයේ දුක්මක් සිදු වේද කියන එක අපිට නිශ්චිතව කියන්න බැරි වුණා වුණත් අපේ පැත්තෙන් අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා තරඟ 150ක් වමන අපිට දැන් හමාර කරලා තියෙනවා. අපි සුබවාදීව බලනවා ඉදිරියේදී මේ තත්ත්වය සමාන වෙලා පළාත් මට්ටම සහ ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ පවත්වන හැකි වේවි කියන පදනමින් අපි අපේ කටයුතු සිදු කරමින් පවතිනවා. දැන් ක්‍රීඩකයන් මූලික තරඟ පවත්වමින් තියෙනවා. ලේකම්තුමනි, ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට පළාත් 9 තුලම විවිධ ක්‍රීඩා තරඟ පැවැත්වුවා. අපිට දකුණු පළාත් තුල අපිට හම්බෙච්ච සුවිශේෂී ජයග්‍රහණ මොන හරි තියෙද? ඔව්, විශාල ජයග්‍රහණ සංඛ්‍යාවක් අපි ලබාගෙන තියෙනවා. සාප් තරඟවලදී ඒ විදේශීය වශයෙන් ගත්තම ඒ වගේම ජාතික මට්ටම ගත්තාම අපි හැම විටම පළාත් 9න් දෙවනි ස්ථානයේ, තුන්වෙනි ස්ථානයේ, හතරවෙනි ස්ථානයේ රැඳිලා ඉන්නවා. ඒක ඇතැම් ගොඩක් වෙලාවට අවුරුදු වල තත්ත්ව වෙනස් වෙනවා. නමුත් ওই ස්ථාන තුන බොහෝ විට අපි රැකගෙන තියෙනවා. ඒ නිසා දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කොවිඩ් අර්බුදය නිසා අහිමි වුණු කාලයේ අභියෝගයක් වුණත් ඒක ඇත්ත වශයෙන් අපිට විතරක් නෙමෙයි රටටම රටම ලෝකෙටම බලපාපු තත්ත්වය. ඒ තුල උනත් අපි බලාපොරොත්තු වෙන පෙර දක්ෂතා අතර අපේ ක්‍රීඩකයන් යාවි කියලා තමයි අපි අර ක්‍රීඩා මධ්‍යස්ථාන සංවර්ධනය සහ
ක්‍රීඩකින්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ වැඩසටහන් කඩිනම ආරම්භ කරේ මේක පිළිමක් විදිහට. ලේකම්තුමනි ඉදිරියට ක්‍රීඩා අමාත්‍යාංශයේ සංස්කෘතික ක්‍රීඩා අමාත්‍යාංශ විදියට නව ව්‍යාපෘති මොන හරි අපිට බලාපොරොත්තු වෙනවද ආරම්භ කරන්න? එහෙම මොනවද? මේ අභියෝගාත්මක කාලේ අපේ නව ව්‍යාපෘති වලට කිසියම් බාධකයක් වුණත් මම එක සිදුවීමක් කොට විස්තර කරන්න කැමතියි. ඔබ දන්නවා සංස්කෘතික අමාත්‍යාංශයේ විදියට අපි වාර්ෂිකව සංස්කෘතික තරඟ පවත්වනවා. ඒක ප්‍රධාන තරඟයක් තමයි බොහෝගේ සිද්ධ තරඟයක් ගීත පද රචනා තරඟය. ඒක දකුණු පළාතේ ඉන්න ගී පද රචනාවට දක්ෂ උදවිය විශාල පිරිසක් වාර්ෂිකව තරඟෙට ඉදිරිපත් වෙනවා. දකුණ කියන කලාව ටිකක් බරයි. බර ප්‍රජාවත්. එතකොට අපි වාර්ෂිකව මේ ගීත පද රචනා තරඟයෙන් තෝරන ගීත පද රචනා තෝරලා උන්ට තෑගි දීලා මේ ගීත පද රචනා ක්‍රැස් කරලා තියෙනවා. හැබැයි මේ දක්වා අපිට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ මේ අගනා ප්‍රශස්ත ගීත පද රචනා ගායනා විදිහට ඒක දක්වන්න. දැන් අපි මෙවර බලාපොරොත්තු වෙන පහුගිය කාලේ මුළුල්ල එකතු කරපු ගීත වලින් ගීත 16ක් තෝරලා ඒක රටේ ඉන්න ප්‍රසිද්ධ ප්‍රවීණ ගායක ගායිකාවන් ඒ වගේම සබ්ද සංගීත කණ්ඩායමේ ගායක ගායිකාවන් ඇතුළු පිරිසලව ඒ ගීත 16ක සීලිතයක් කරා. මේක තරමක් විශාල කටයුත්තක් මිලාදික කටයුත්තක් අපි දන්නවා කලාව තරම මිලාදිකයි මේ වෙන අවස්ථාවල. ඒ වගේම ඉහළ ප්‍රමිතියෙන් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී රත්නශ්‍රී විජේසිංහ මහත්මයා අපි එක්ක අත්වල බැඳගෙන ඉන්නේ. එතුමාගේ මූලිකත්වයෙන් මේ කටයුතු කරන්නේ. අපි දැන් එහි කටයුතු ඒ වගේම නවරත්න ගමගේ මහතා තමයි එහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. ඒ කාර්ය අපි ජාතික මට්ටමේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ අපිට මෙවර සාහිත්‍ය උත්සවයේ අවස්ථාවේදී ඔක්තෝබර් මාසෙදි පමණ ඒ නිදක් වෙන අවස්ථාව ලැබෙයි. මම හිතනවා ඒක අපේ සංස්කෘතික අමාත්‍යාංශයක් වශයෙන් අපි තියපු වැදගත් ඉදිරි පියවරක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම මින් ඉදිරියට අපි හැම විටම අර සාහිත්‍ය උත්සවත් එක්කම තෝරා ගන්න ගීත පද රචනා ගායනා වශයෙන් මේ නිදක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඉඳලා. ඒ කියන්නේ මෙතෙක් කල තරඟයකට පමණක් වෙච්ච සීමා වෙච්ච දෙයක් ඉදිරියට CD තැටියක් නැත්නම් සංයුක්ත තැටියක් විදියට ගීත පද රචනාවක වටිනකම තියෙන ඇත්තටම ගීතයක් ගායනා කරත් පස්සම නියම වටිනකම ලැබෙන්නේ. ඒ නිසා තෝරා ගන්න ප්‍රශස්ත පද රචනා ගීත වශයෙන් අපි ඉදිරියේදී එළි දක්වන බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් ඉහළ ප්‍රමිතිය ජාතික මට්ටමේ ශිල්පීන්ගේ සහභාගීත්වය. හරිද ටීවී ආයතනයේ විදියට ඔබට මං හිතන්නේ ලබා දුන්න අලුත් දේවල් දැනුවත් වීම කිහිපයක් අපි දැනුම් දුන්නා. මොකද ක්‍රීඩාව සම්බන්ධව විශේෂ දක්ෂතා තියෙන පිරිසක් අපේ රට තුල තියෙනවා. අපිට විවිධ සම්මාන ලබා ගත්තා. විවිධ සම්මාන ලබා ගන්න ගියපු ඒ ආදීනිය දුවදරුවන්ට තිබිච්ච ගැටලු අපි දැක්කා. හරිද ටීවී ආයතනයේ විදියට අපි ඔයාලව දැනුවත් කරන්න ගත්තේ, අපේ පාඨකයව දැනුවත් කරන්න ගත්තේ කොහොමද Tamanගේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒව निराකරණය කරන්නේ සහ රටක් විදියට අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා අපි හොඳම රටක් එක්ක අද සාකච්ඡා කරා. ලේකම්තුමනි, අපි කැමති දැනගන්න ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශ විදියට ඔබතුමාන් ගෙරින ඉදිරි බලාපොරොත්තු මොනවද? අලුත් පියවරක් ඉදිරියට දාන්න තියෙනවා නම් අපි හරිදේ ටීවී ආයතනය තුලින් අපි දැනුවත් කිරීමක් කරමු. මෙන්න මේ දේවල් අපි ඉදිරියේදී අපි හඳුන්වා දීමට බලාපොරොත්තු. මේවර අපි විශේෂ කටයුත්තක් වශයෙන් කරන දෙයක් තමයි දකුණු පළාත් සාහිත්‍ය මහෝත්සවය. ඊයත් අපි නව මුහුණුවකින් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවර අපි ඒ සඳහා තෝරාගත්ත අපේ පළාතේ කිසියම් දුෂ්කර ප්‍රදේශයක් වන සූර්ය ප්‍රදේශය. සූර්ය ප්‍රදේශය ආශ්‍රිතව අපි කටයුතු කරනවා. ඊයත් එක්කම අපි දකුණු පළාත් අමාත්‍යාංශයේ විදිහට සංස්කෘතික අමාත්‍යාංශයේ විදිහට අපේ පළාතට ආවේනික කිසියම් කලා ශිල්ප රාශියක් තියෙනවා. වෙස් මුහුණු වගේ කෝලම් නාටකම් වගේ ඒ ආශ්‍රිත ප්‍රකාශන තුනක් සහිතව සාහිත්‍ය මහෝත්සවයේ පවත්වන බලාපොරොත්තු වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය ප්‍රදේශයේ. ඒකට ලේකම්තුමෙන් පොඩි බාධා කිරීමක් කරනවා. මම හිතන්නේ ඒක පාසල් තරඟත් ඇතුළත් වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්. අපේ ප්‍රධාන පිරිසක් තමයි ප්‍රධාන ග්‍රාහක පිරිසක් තමයි පාසල් සිසුවියන්. මොකද අපි දන්නවා වැඩිහිටියෝ විදියට සමාජයට එන්න පෙර ඔවුන් අපේ ග්‍රහණයට ගත යුතුයි. ක්‍රීඩාවට සාහිත්‍යයට ලැබි පිරිසක් බවට පත් කරාට පස්සේ පාසල් ශිෂ්‍යාවන් අපිට ඉතාම පහසුවෙන් ඔවුන් සමාජයට පිවිසෙන තරුණයන් විදියට ග්‍රහණය කරගත හැකි. ඒ නිසා සාහිත්‍ය මහෝත්සවයේදී ප්‍රධාන පිරිසක් තමයි පාසල් ශිෂ්‍යයන්. එවැනි හැකියාවන් තියෙන දක්ෂතා තියෙන දුවදරුවන් ඉන්නවනම් කොහොමද නිර්මාණ එකතු කරන්නේ? අපි ලබන සතිය වගේ වෙනකොට අපි සීලම පාසල් වලට මේ සම්බන්ධව අදාළ චක්‍රයක ලබා දෙනවා. පාසලේ සිංහල විෂය භාර ගුරු මහත්මින් හරහා පාසල් සිසුන්ට ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි. ඊට අමතරව අමාත්‍යාංශවලට ඒ තොරතුරු ගන්න පුළුවන්. නමුත් ඊට තාම පහසුවෙන් සීලම පාසල් අපි දැනුවත් කරනවා ලබන සතිය වෙනකොට.
අපිව නරඹන අපිත් එක්ක ඉන්න ආදරණීය දුවදරුවන්ට සංගීත වෙන්න පුළුවන්, චිත්‍ර වෙන්න පුළුවන්, Tamanගේ කලා කෞශල්‍යයන් පිළිබඳ ඒ Tamanගේ හැකියාවන් යොදාගෙන ඔන්න ඔබට පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි දැනුවත් කර හරිදේ ටීවී ආයතනයේ විදියට දකුණු පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය තුලින් ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සංස්කෘතික මහෝත්සවයේ සම්බන්ධව. ඉතින් අපි අද කතා කරේ හරිදේ ටීවී හොඳම රටක් එක්ක හොඳම රට තුල අපි අලුත් යෝජනා සහ අලුත් ව්‍යාපෘති සම්බන්ධව. ඒ සම්බන්ධව අපිත් එක්ක එකතු වුණා දකුණු පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් රංජිත් යාපා මැතිතුමන් අපි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ගේ වටිනා කාලේ වැය කර අපිත් එක්ක එකතු වීම සම්බන්ධව අපි නැවතත් දිනයක ඔබගේ යාළුවින්දිට ගොඩෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. හරිදේ ටීවී හොඳම රටක් එක්ක හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංකය 077 321 3966. හොඳම රටක් තුලින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි. සුබ දවසක්.